නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ මැයි මාසේ 4 වන දිනට 26 වෙනි ජන්මදිනය සැමරු පින්වත් ධනුෂ් මනිල් පුතුට නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය, ඒ වගේම තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම මුල් කරගෙන අද මේ ධර්ම දේශනාවේදී මම කල්පනා කළා තරුණ පුතෙක්ගේ උපන්දිනය නිමිති කරගෙන සිද්ධ කරන දේශනාවේදී තරුණ පුතෙක් උපන්දිනේ දවසක ඉල්ලපු උපන්දින තෑග්ගක් ගැන මේ පින්වත් හැම දෙනාට, මේ දේශනාව අහන තරුණ දරුවන්ට, මේ දේශනාව අහන හැම දෙනාට ගොඩක් වැදගත් වේවි මේ දේශනාව. මොකද මේ කියන තරුණ පුතා, මේ දේශනාව ඇතුලේ කියන තරුණ පුතා ජීවිතය ගැන නුවණින් දැක්ක කෙනෙක්. ජීවිතය ගැන නුවණින් දකින කෙනෙකුට පින්වතුනි, මේ ලෝකේ දකින්න පුළුවන් දෙයක් වෙනස් වීම. ජීවිතය ගැන නුවණින් බලන කෙනෙකුට තමයි ඒක පේන්නේ. ජීවිතේ වෙනස් වෙනවා. තමන්ගේ ජීවිතෙත් වෙනස් වෙනවා. බාහිර ජීවිතත් වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙවි යන එකත් සාමාන්‍යයෙන් අපි ටිකක් කල්පනා කරලා ලෝකය ගැන බැලුවත් අපිට පේන්නේ නැද්ද? ටිකක් කල්පනා කරත් අපිට පේනවා වෙනස් වෙනවා. වෙනස් වීම කියන එක හැමෝටම උරුමයි. ගොඩාක් ධන සම්පත් තියෙන අයටත් වෙනස් වීම උරුමයි. සල්ලි නැතත් වෙනස් වීම උරුමයි. ඊළඟට ගොඩාක් ප්‍රසිද්ධ අයටත් වෙනස් වීම උරුමයි. ප්‍රසිද්ධ නැතත් වෙනස් වීම උරුමයි. වෙනස් වීම කියන එකෙන් මේ ලෝකේ කිසි කෙනෙක් නිදහස් වෙලා නැහැ. වෙනස් වෙන ලෝකයක් ඇතුලේ වෙනස් වීම කියන එක දකින්න බැරුව ජීවත් වෙනවට වඩා වෙනස් වීම දකිමින් ජීවත් වෙනවා නම් අන්න ඒකට කියනවා නුවණ කියලා. දැන් මේ දේශනාව ඇතුලේ ඔබට කියා දෙන මේ තරුණ පුතා අපේ මහා බෝධිසත්වයෝ. අපිට මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන එද්දි ජීවිතය. හරි පුදුම හිතෙනවා මේ ප්‍රවෘත්ති යහද්දී බෝධිසත්වයන් වහන්සේ විදිහට තිබිච්ච නුවණ කොච්චරද කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුලත් වෙනස් වීම කියන එක දකින්න ලැබුණානේ. ඒකේ තියෙනවා සිදුවීමක්. අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ එක දවසක් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සෙවන් නුවර, මට මතක විදිහට මිගාරමාතු ප්‍රාසාද පූර්වාරාමයේ. පූර්වාරාමයේ හවස් කාලේ බුදුරජාණන් වහන්සේ අර බැහැගෙන යන හිරු එළියට තමන් වහන්සේගේ ශරීරය නිරාවරණය වෙන විදිහට පුංචි පුටුවක වැඩ හිටියා. මේ සිද්ධිය වෙනකොට භාග්‍යතුන් වහන්සේට වයස අවුරුදු 80කට ළඟයි.
බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 80යි කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට වයස කොච්චරද? ඒත් 80යි. 80කට සමීප භාග්‍යතුන් වහන්සේත් වයස, ආනන්ද ස්වාමීන් වහන්සේත් වයස කාලේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අත් දෙකයි කකුල් දෙකයි පිරිමැද්දා. පිරිමැදලා කියනවා ස්වාමීනි ඉස්සර මට මතකයි ශාස්ත්‍රූන් වහන්සේගේ සම හරිම සිනිදුව තිබුණා. හරි ලස්සනයි. ස්වාමීනි දැන් එහෙම නැහැ. ඉස්සර ස්වාමීනි මේ හැම බබලනවා. ස්වාමීනි දැන් එහෙම නැහැ. ඉස්සර ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හොඳ ඍජු කයක් ඇතුව බ්‍රහ්මොජ්ජුගතෝ කියලානේ කියන්නේ. බ්‍රහ්මයා බඳු ඍජු සිරුරක් ඇතුව වැඩ හිටියා. දැන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශරීරය චුට්ටක් නැවිලා. බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ඉන්ද්‍රියන් ගත්තත් ඇස කන ආදිය ස්වාමීනි යම් පමණක් වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හේතං ආනන්ද. ආනන්ද ඉතින් ඒක එහෙම තමයි. ඒක එහෙම තමයි ආනන්දය. ජරා ධම්මෝ යොබ්බඤ්ඤේ. යෞවනය දිරණ ස්වභාවයෙන් යුක්තයි. ව්‍යාධි ධම්මෝ ආරෝග්‍යේ. ආරෝග්‍ය ලෙඩ නොවි සිටීම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණ ධම්මෝ ජීවිතේ. ආනන්දේ ජීවිතය මැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක ශාස්ත්‍රුන් වහන්සේට කියලා වෙනසක් ඇත්තේ නෑ. වෙනස් වීම කියන එක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා තිබුණා. වෙනස් වෙන ලෝකයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝයාටත් හැබැයි වෙනසක් තිබුණා. ඒ මොකන්ද? අකම්පිතව හිටියා. සාමාන්‍ය ජනයාට බැරි පින්වතුනි වෙනස් වෙන ලෝකේ අකම්පිතව ඉන්න බෑ. ලෝකේ වෙනස් වෙලා යනකොට කම්පා වෙනවාමයි. මොකද ලෝකේ වෙනස් වීමට අයිති ලාභ අලාභ. මිනිසුන්ට කාලයකට ලාභ තියෙනවා. කාලයකට ඒක නොදැනීම අලාභ බවට පෙරලෙනවා. මිනිසුන්ට කාලයකට ප්‍රශංසා තියෙනවා. තේරෙන්නෙම නැතුව ඒවා නින්දා බවට පත් වෙනවා. දැන් මට මතකයි එක සැරයක් මගෙත් එක්ක මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේවා උහුලන්න අමාරුයි. මොකද ප්‍රශංසා කරපු කටවල් වලින්මයි නින්දා කරන්නේ. එහෙම නැද්ද මිනිසුගේ ජීවිතවල? කාලයක් ප්‍රශංසා කර කර ಗುಣ කියන අයගේ කටෙන්ම නින්දා එළියට එනවා. අපි මේකේ පණ ටික තියනකන් ඔය ඔක්කොටම මුහුණ දෙන්න ඕන. ඒ මුහුණ දෙන කෙනෙකුට අපිට හිතෙනවා පින්වතුනි අපිට සල්ලි තිබ්බනම් ඔක්කොම හරි. අපිට වස්තුව තිබ්බනම් ඔක්කොම හරි. අපි වටේට අපේ පිරිස හිටියානම් අපිට ඔක්කොම ඇති. අපි ප්‍රසිද්ධ වුණා නම් ඔක්කොම ඇති. ඊට පස්සේ දේශපාලඥයෝ වගේ හිතනවා අපිට බලය තිබ්බනම් ඔක්කොම ඇති. මෙහෙම හිතනවා. අපි ඒ හැම දෙයකටම වටිනාකමක් දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒවට වටිනාකමක් දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් ඇවිත් අහනවා. ස්වාමීනි ජීවිතයක් ගත කරන කෙනෙකුට තියෙන වටිනම දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය ජීවිතයක් ගෙවන කෙනාට තියෙන වටිනම දේ ප්‍රඥාවයි. බලන්න භාග්‍යතුන් වහන්සේ වටිනාකම දීපු දේනේ ප්‍රඥාව. මේ දේශනාව ඇතුලේ පුදුමයි මේ ප්‍රඥාව පේන හැටි. මේක ජාතක පුවතක්. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බරණැස් මහරජුරුවන්ගේ පුතා විදියට අතීතේ උපන්නා. ඉපදිලා අවුරුදු 16 වෙනකොට 16 වෙනි උපන්දිනේට බ්‍රහ්මදත්ත රජුරුව කල්පනා කළා බරණැස් රජුරුව මම පුතාට බරණැස් රාජ්‍ය දෙන්න ඕන. එතකොට උපන්දිනේට තාත්තා තීරණය කරපු තෑග්ග මොකද්ද? රජකම. තාත්තා පුතාව ගෙන්නලා රාජ සභාවේ රජකම දෙන්න දැන් අමාත්‍ය පිරිස මැද්දේ කිව්වා මගේ පුතාට මං අද රජකම දෙනවා. හරි සන්තෝසයි අනිත් හැමෝටම රජකමක් දෙනවා කිව්වහම ඔක්කොමලා ප්‍රීති ගොහසා කළා සතුටු වුණා. හැබැයි මේ තරුණ පුතා බෝධිසත්වෝ කියනවා තාත්තේ මට තාත්තා වරමක් දෙන්න. මං තාත්තගෙන් ඉල්ලන්නේ රජකම නෙවෙයි වරමක්. වරමක් කියලා කියන්නේ මොකද්ද?
ඉල්ලීමක් කරන්න අවස්ථාවක්. එතකොට කිව්වා පුතේ කැමති වරයක් ඉල්ලන්න කිව්වා. එතකොට ඔන්න Tamanට රජකම දෙන්න ලැහැත් තියෙන තාත්තගෙන් උපන්දින තෑග්ග විදිහට පුතා ඉල්ලපු දේ පුතා කිව්වා තාත්තේ මට මහාන වෙන්න අවසර දෙන්න. එහෙමයි කිව්වේ. දැන් ඒ කාලේ මේ මහානකම කියලා කියන්නේ ඍෂි පැවිද්ද. මට ඍෂි පැවිද්දෙන් පැවිදි වෙන්න අවසර දෙන්න. මට එපා රජකම කිව්වා. එතකොට රජුත් රාජකීය පිරිසත් හරි සංවේගයටපත් වුණා. ඇයි මේ? මොනවාකින් අඩුවක්ද? රටේ රජු වන පුත්‍රයාට මොනවාකින් අඩුවක්ද? රජකම දෙන්න සැරසෙද්දි තාත්තා මොනවාකින් මගේ පුතාට අඩුවක්ද? ඇයි මගේ පුතා මෙහෙම කියන්නේ? රජු අහනවා පුත්‍රය මේ රාජ මන්දිරයේ ඔබට මොනවා අඩුද? ඇයි ඔබ මේ විදිහට පැවිද්දක් ඍෂි ජීවිතයක් ඔබ පතන්නේ ඇයි? තාත්තේ මට ධර්මයේ හැසිරෙන්න ඕන කිව්වා. මට මේ රජකම් කර කර මේ කටයුතු ඇස්සේ හරි අමාරුයි ඒක. මට උවමනා කරන්නේ ධර්මයේ හැසිරීමයි. මට ඕන මගේ කය හදාගන්න. මට ඕන මගේ වචනේ හදාගන්න. මට ඕන මගේ හිත හදාගන්න. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ තාත්තා බ්‍රහ්මදත්ත රජු අහනවා පුත්‍රය මේ සියල්ල තියෙද්දී ඔබ ධර්මයේ හැසිරීමක්ම තෝරගත්තේ ඇයි? අන්න ඒ වෙලාවේ තමයි උත්තරේ දෙන්නේ. ඒ උත්තරේ තමයි ඥානය කියන එක තියෙන්නේ. හරි පුදුම සහගතයි. අපිට පුළුවන් නම් අපේ ජීවිතය ගැන මෙහෙම බලන්න. පින්වතුනි අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්නයයි හිතනා ප්‍රශ්න ගොඩාක් අපි නිකම්ම විසඳිලා යනවා. මේ විදිහට හිතන්න පුළුවන් නම්. මොකද බෝධිසත්වයන් වහන්සේ කිව්වේ යමේක රත්තින් පටමං ගබ්බේ වසති මානවෝ. තාත්තේ යම් දවසක මේ සත්වයා කොහේ හෝ ලෝකෙක ඉඳලා අම්මා කෙනෙකුගේ කුසකට එනවා. කොහෙන් හරි. මේ පින්වතුන්ලවත් මමවත් දන්නේ නැහැ. අපි යම් දවසක අම්මාගේ කුසට ආවේ මොන ලෝකෙන්ද කියලා. හැබැයි මොන ලෝකෙක ඉඳලා හරි අපි අම්මාගේ කුසට යම් රාත්‍රියක හෝ යම් දහවලක පැමිණියා. අපි පිළිසඳ ගත්තා. සමහර අම්මලාට මතක ඇති තම තමන්ගේ දරුවෝ පිළිසිඳ ගත්තේ කවද්ද කියලා. මොකද පිළිසිඳ ගැනීමත් එක්ක අම්මා කෙනෙකුට ටික දවසක් යද්දීම යම් නිමිති පහළ වෙනවනේ නේ. එතකොට මවකට සාමාන්‍යයෙන් කලාතුරකින් මතකයක් ඇති අහවල් දවසේ තමයි මගේ පුතා මගේ දුව මේ බඩට ආවේ කියලා. සමහරවිට ඒක මතක නෑ. ඒක අම්මට යාන්තම් මතක තිබුණත් එන කෙනාට නම් කොහොමවත් මතක නෑ. අපි කාටවත් මතක නෑ. හැබැයි අපි කොහේ හරි ලෝකෙක ඉඳලා අම්මා කෙනෙකුගේ කුසකට ආවා. ආපු දවසේ ඉඳලා මොකද්ද උනේ? අබ්බුට්ඨිතෝව සයාති සගච්ඡන්න නිවත්තති. තාත්තේ ජීවිතය කියන එක හරියට හුළඟකට අහුවෙච්චි වලාකුළක් වගේ එදා ඉඳලා. හුළඟට අහුවෙච්චි වලාකුළට Tamanට ඕන විදිහට යන්න බෑ. එයා යන්නේ කොහොමද? හුළඟට ඕන විදිහට. හුළඟට අහු වුණා නම් හුළඟත් එක්ක පාවෙලා යනවා. පින්වතුන්ලා දැකලා ඇති කොච්චරවත් අහස දිහා බලපුවම වලාකුළු මෙහිම පාවී යනවනේ. වලාකුළේ උවමනාවට යනව නෙවෙයි. හුළඟට අනුවයි යන්නේ. ජීවිතය කියන එකත් මේ වගේමයි කියනවා. යම් දවසක අම්මගේ කුසේ පිළිසිඳ ගත්තද පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා අපි හැමෝගෙම ජීවිතේ යනවා. කොහාටද මේ යන්නේ? මේ ජීවිතයේ අවසානයේට. අපි ලැබුවාද යම් ජීවිතයක් ඒ ජීවිතය අහිමි වීම කියන තැනට අපි යනවා. වෙන මොකුත් නෙවෙයි මේ වෙන්නේ. පින්වතුන්ලා මේ මොහොතේ වාඩි වෙලා මේ බණපද ටික අහනකොට මම මේ ධර්මාසනේ වාඩි වෙලා මේ බණ ටික කියනකොටත් අපි මේ හුළඟෙන් නිදහස් නෑ. ආයුෂ අවසන් වීම කියන හුළඟ අපේ ජීවිතේ ඇදගෙන යනවා මේකේ කෙලවරට. කෙලවර කවද්ද එන්නේ? දන්නේ. ඒක තමයි ජීවිතයක තියෙන ලොකුම අපිට නොපෙනෙන අඳුර. අපි දන්නේ නෑ අපි ලද
කාල පරාසය කොතනකින් සීමා වෙලා තියෙනවද කියලා. අපි හැමෝටම ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි එකම එකක් දන්නවා. කවදා කොතැනක හෝ කොයියම්ම හෝ විදිහකින් අපිට මේ ජීවිතය අවසාන මොහොත එනවාමයි. ඒ එනවාමයි කියන කල්පනාව ප්‍රඥාවටයි ඒකක්. අර රජුට ඒක තිබෙන්නේ නැහැ, රාජකීය පිරිසට තිබෙන්නේ නැහැ. හැබැයි අර පුත් කුමාරයාට මේක තිබුණා. අවුරුදු 16 වෙද්දී ඔහු කියනවා මෙහෙම. තාත්තේ න යුජ්ජමානාන බලේන වස්සිතා නරාන ජීරන්ති න චාපි මීයරේ. සේනා පිරිවරාගෙන ගිහිල්ලා යුද්ධ බලයෙන් මත් වෙලා යුද්ධ කරන යුද්ධයෙන් ජය ගන්න පිරිස අපිට පේනවා. මහා බලවත් මිනිස්සු තමන්ගේ බලය මුල් කරගෙන අනිත් මිනිස්සුන්ව මඩින හැටි තාත්තේ අපිට පේනවා. නොයෙකුත් දක්ෂතා තියෙන මිනිස්සු තමන්ගේ දක්ෂතා වලින් අනිත් මිනිස්සුන්ව මැඩගෙන ඉන්න හැටි අපිට පේනවා. හැබැයි තාත්තේ ඔය කාටවත් නාකි වීම මඩින්න බෑ. ඔය කාටවත් මරණය කියන එක මඩින්න බෑ. මොන දක්ෂයෙකුටවත් මොන జగතෙකුටවත් මොන බලවතෙකුටවත් කිසි අයුරකින් මඩින්න බැරි දෙයක් ජරා මරණ. ඒ ජරා මරණ කියන එක ඉස්සරහා ඒ හැමෝම මැඩි යනවා කියනවා. මැඩෙනවා කියලා කියන්නේ පින්වතුනි යටපත් වෙනවා කියන අදහස. ජරා මරණ කියන එක ඉස්සරහට එනකොට බලවතාත් යට වෙනවා. జగතාත් යට වෙනවා. දක්ෂයාත් යට වෙනවා. දුර්වලයා ගැන කවර කතාවද? එතකොට කියනවා ඒ නිසා තාත්තේ තං මේ මති හෝති චරාමි ධම්මං. ඉතින් මෙහෙම දකිනකොට මට හිතෙනවා ධර්මයේ හැසිරීමමයි මට වටින්නේ. ඇයි මේ ධර්මයේ හැසිරීමමයි වටින්නේ කියන එක පින්වතුන්ට තේරෙයි මේ පුවත කියලා අවසන් වෙනකොට. ධර්මයේ හැසිරෙන කෙනාට මේ ප්‍රශ්නේ නැද්ද? එයාටත් තියෙනවා. අපි ධර්මයේ හැසිරෙනවා කියලා ධර්මයේ හැසිරෙන ජීවිතේ එකපාර ආයුෂ හිටින්නේ නැහැ. අපි වයසට යනවා. අපි ලෙඩ දුක් කුරුම කරගන්න තැනට යනවා. අපිත් මරණය කරාම ඇදෙනවා. හැබැයි අපි ධර්මයේ හැසිරෙනවා. කෙනෙක් ධර්මයේ නොහැසිරී ඉන්නවා. බාහිරින් බැලුවට වෙනසක් නැහැ. හැබැයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන බෝධිසත්වයන් වහන්සේ හරි ලස්සනයි මේ පුවතේදී කියා දෙන විදිහ. චතුරංගනින් සේනං සුභිංස රූපං ජයන්ති රට්ඨාධිපති පසයිහ. සිවුරංග සේනා පිරිවරාගෙන ගිහිල්ලා සතුරන් මැඩලා රජවරු රාජ්‍ය ජයගත්තත් ඒ කිසිවෙක් මරණය ජයගන්නේ නැත. රාජ්‍ය ජයගන්නා මහා රජවරු මරණය අභියසට පැමිණි කල්හි මරණයට යටත් වන්නේය. මෙසේ දකිනා මට ධර්මයේ හැසිරීමම වටිනවා කියලා සිතේ. ඉස්සාසිනෝ කතහත්ථ වීරා දූරේ පාති අක්ඛන වේදිනෝපි. තාත්තේ හරි ලස්සනට ගානට ඉලක්කයට විදින දක්ෂ දුනු අයෝ ඉන්නවා. දැන් මේ කාලේට අයිති ගන්නේ. ඒ කාලේ ශිල්පියෝ කියලා ගත්තාම ශිල්පියෝ අතර හිටපු ගොඩාක්ම දක්ෂ පිරිසක් තමයි දුනු ශිල්පියෝ. ඒ දුනු ශිල්පයේ දක්ෂභාවය නිසා කියනවා ශාක්‍ය කියන නම ලැබුණේ. අපි ශාක්‍ය කියලා අහලා තියෙනවනේ. ශක්‍ය කියලා කියන්නේ දක්ෂ කියන අදහස. ඔය ශාක්‍යයන්ගේ දක්ෂතාවය ගැන කියනකොට අපේ බණ පොත්වල තියෙනවා ශාක්‍යෝ ඊතල විදිද්දි අර ඊතල දාලා තියෙන ඊතල මල්ලෙන් ඊතලේ ගන්න විදිහ පේන්නේ නැහැ කියනවා. හරියට පේන්නේ එක දිගට දුන්නේ ඊතල ගොඩාක් තියාගෙන විදිනවා වගේ කියනවා. ඊතල මාරු කරගන්න වේගෙ පේන්නේ. ඒ තරම් ඉක්මන. ඒ නිසා තමයි කියනවා ඔය ශාක්‍යයන්ට නම හැදුනේ සක්‍ය කියලා. දක්ෂයෝ කියන අදහස. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මේ ජාතක ප්‍රවෘත්ති ආදී හරියට හම්බ වෙනවා දුනු ශිල්පයේ දක්ෂයෝ ගැන. දුනු ශිල්පයේ දක්ෂයෝ ඈත තියෙන ඉලක්කයට තාත්තේ ගානට විදිනවා. හැබැයි ඒ කවුරුත් මරණයට විදින්න දක්ෂ නැහැ. දක්ෂ විදිහට ඉලක්කයට විදින දුනු අයට ඊටාම දක්ෂ විදිහට මරණය යම් දවසක විදිනවා කියනවා. පුදුමයි මේ උපමා. ඒ කියන්නේ වින්තුනේ අපිට පේන ලෝකයම නුවණැත්තෙක් වෙනස් කොමනකින් දැක්ක විදිහ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි දකින්නවනේ නේ. මේ දේවල් අද වෙනස් ස්වරූප වලින් අපි දකින්නේ නැද්ද?
අද වෙනස් ස්වරූපවලින්. අද ඒ කාලේ අර රජවරු ඇඳපු ඇඳුම් නෙමෙයි අද තියෙන්නේ. අද උටුණු පළඳගෙන නැහැ. අද ඊතල වලින් මේ කඩු වලින් සටන්නේ. අද නමුත් මේවා තියෙනවා. මේ කතන්දරේ කිසිම වෙනසක් නැතුව අද ජීවිතවලත් තියෙනවා. බෝධිසත්වයෝ කියනවා තාත්තේ ඒ නිසා මට හිතෙනවා මට ධර්මයේ හැසිරීමමයි වටින්නේ. සරාණි කීයන්ති සලේල කානනා සබ්බං හිදං කීයති දීගමන්තරං. තාත්තේ අපි මේ ඇස්මානයට පේනවාද යම් විශාල කඳු? අපි ඇස්මානයට පේනවාද විශාල ජල තටාක වැව්? මෙව්වා පවා හිඳිලා යන දවසක් එනවනේ. මේ මහා සුවිශාල කඳු නාය ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳිලා යන දවසක් එනවනේ. අපේ ජීවිත කාලේ පින්වතුනි අපි ඔය දැකලා නැද්ද? අපි දකින්නවනේ සමහර ලාවට මහා විශාලට තියෙන කඳු. මට මතකයි ඔය නුවර අරනායක පැත්තේ මහා විශාල ප්‍රදේශයක් නාය ගියා මතකද ඔබට? සම්පූර්ණයෙන් පලාතක් නාය ගියා. අපිට මේ පලාතේ ජීවත් වෙනකොට ඒ ජීවත් වෙච්ච මිනිස්සුන්ටවත් හිතෙන්නේ නැහැ මෙච්චර ලොකු භූමි භාගයක් එක තප්පරයකින් සම්පූර්ණයෙන් වෙනස් වෙලා යයි කියලා. හැබැයි අපි නොහිතන දේ අපි හිතාගන්නත් කලින් වෙනවා. ඒ මිනිස්සු කවුරුත් අපේක්ෂා කරන්න කලින් එක පාර වෙනස් වෙලා ගියා. ඒ මිනිස්සුගේ ඥාති සමූහයා බොහෝ දෙනෙක් මේ පස්කන්දට යට කරමින්. අපි මහා සාගරයේ ළඟට ගිහිල්ලා කොච්චර ওই මහා සාගරයේ මේ ළමයි පුංචි කාලේ මේ අම්මලා තාත්තලා එකතු කරගෙන ගිහින් ඇති මුහුදු වෙරළට. රැල්ල පාගවල ඇති. ලස්සන පෙන්නලා ඇති. අපි කවුරුත් හිතනවාද ඔය මුහුද උඩට එයි කියලා. අපි කිසි බයක් නැතුව අර වෙරළ ගාව ඉන්නවා. අපි දරුවන්ට කියනවා ඔතනින් එහාට පුතේ යන්න එපා. ඔතනින් එහාට අනතුරුදායකයි. ඒකේ අදහසක් තියෙනවා ඔතනින් මෙහා නම් අනතුරුදායක නෑ කියලා. අපි එහෙම හිටියට නොහිතන වෙලාවක මුහුදත් උඩට ආව නේද? ලෝකෙ වෙනස් වෙනවා. අපි හිතන්න කලින් අපි අපේක්ෂා නොකරන වේගකින් පින්වතුනි ලෝකය කියන එක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මං හිතනවා යම් මිනිස්සෙකුට දැක ගන්න පුළුවන් නම් මේ ජීවිත කාලේ මේ මිනිස්සයා ලොකු දක්ෂයෙක්. මේ ලෝකේ වෙනස් වෙන එකක්. වෙනස් වෙන ලෝකේ කොටස්කාරයෙක් මම කියලා කෙනෙකුට දැක ගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක්. බෝධිසත්වෝ කියනවා තාත්තේ කඳුත් නාය යනවා නම් මහ වැවුත් සිඳී යනවා නම් අපේ ජීවිතය ගැන කවර කතාවද? අපේ ජීවිතේ යම් කාලයක නැත්තටම නැති වෙලා යනවා. මට මෙහෙම හිතනකොට තාත්තේ ධර්මයේ හැසිරීමමයි වටින්නේ කියලා හිතෙන්නේ. සබ්බේ සමේ හේවි නරාන නාරිනං චලාචලං පාන බුනෝද ජීවිතං. තාත්තේ ස්ත්‍රී පුරුෂ කාගේ ජීවිතේ හරි චංචල එකක්. චංචලය කියලා කියන්නේ සැලෙන, හෙලවෙන, වැටෙන එකක්. හරියට බේබද්දෙක් ඇඳගෙන ඉන්න ඇඳුමක් වගේ. බේබද්දා ඇඳගෙන ඉන්න ඇඳුම තාත්තේ ඊළඟ මොහොතේ වැටෙයිද කියලා කාටවත් කියන්න බෑ. මේ බේබද්දෙක් ඇඳුම කියලා කියන්නේ මෙතන මම හිතන්නේ සරමක් වගේ එකක්. අපි තුම හොඳටම බීපු මිනිස්සෙක් සරමක් ඇඟ වටේ පටලගෙන හිටියොත් එහෙම ඒ සරම විශ්වාස කරන්න බෑනේ. කොයි වෙලේ මිනිස්සයාගේ අතින් සරම කඩාගෙන වැටෙයිද කියලා. මොකද සිහි කල්පනාවකින් තොර වහු ඉන්නවා. ජීවිතය කියන එක මේ වගේ කියනවා. බේබද්දාගේ සරම වගේ. කොයි මොහොතක හෝ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා තාත්තේ මට හිතෙන්නේ ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බවයි. දුමක් පලානේව පතන්ති මානවා දහරාච බුද්ධාච ශරීර බෙහෙදා. මේ ලෝකේ චූටි අය කියලා නේ, මැදි වයසේ අය කියලා නේ, භද්‍ර යෞවනය කියලා නේ, මහල්ලෝ කියලා නේ. හරියට ගහක හටගත්ත ගෙඩි හුළඟට වැටෙනවා වගේ මේ මිනිස්සු වැටි වැටි යනවා. ගහේ හටගත්ත ගෙඩි පිංගුතුනේ හොඳට පැහිලා ඉදිලාම වැටෙනවා කියලා නියමයක් තියනවද? නෑ. සමහර ගෙඩි ඊටාම ලපටි කාලේ යල මලෙන් මෝරගෙන එද්දිම වැටෙනවා. සමහර ගෙඩි ගැට කාලේ වැටෙනවා. සමහර ගෙඩි යාන්තම් පැහිගෙන එනකොට වැටෙනවා. සමහර ගෙඩි හොඳටම ඉදිලා ගහේදීම කුණු වෙන ගානට ඇවිල්ලා තමයි වැටෙන්නේ.
ගහක හැදෙන ගෙඩි ගැන අපිට වැටෙනවා කියනවා ඇරෙන්න. අපිට පුළුවන් ද යම් ගහක ගෙඩියක් ගැන කියන්න. ඕක නම් ස්ථිරයි. ඕක නම් සදාකාලිකයි. ඕක වැටෙන්නේ නැහැ කියලා. බෑ. අපි ජීවිතත් ඒ වගේ. මේ ජීවිතේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ චූටි අයත් මැරෙනවා. තරුණයෝත් මැරෙනවා. භද්‍ර යවුවනෙත් මැරෙනවා. මැදි වයසේත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. හොඳටම වයසට ගිහිල්ලත් මැරෙනවා කියනවා ඇරෙන්න. නොමැරෙනවා කියලා කතාවක් නැහැ. නායන් වයෝ තාරක රාජ සින්නුබෝ යදබ්බ තීතං ගතමේව දානිතං. තාත්තේ අහස දිහා බලද්දී අපිට පේනවා හඳ පිරෙන හැටි. හඳ පිරෙන කලාව කියන එක අපි අහස දිහා බැලුවෙත් අදටත් අපිට දකින්න පුළුවන් එකයි. හඳ පිරෙන්න දවස් 15ක් යනවා. දවස් 15කින් හඳ පිරෙනවා කෑල්ලින් කෑල්ල. බෝධිසත්වෝ කියනවා තාත්තේ හඳක් පිරෙනවා වගේ ජීවිතේ නම් පිරෙන්නේ. බලන්න මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. හඳක් පිරෙනවා වගේ ජීවිතේ නම් පිරෙන්නේ නැහැ කියනවා. මේකේ තියෙන්නේ අනිත් පැත්තට යන කලාවක් කියනවා. හඳ අවපක්ෂයට යාම. අමාවක උදා වෙන්නේ. ඔන්න පුරපෝය මේ ලැබූ දවසේ ඉඳලා ඊට පස්සේ හඳට මොකද වෙන්නේ? හඳ යනවා අවපක්ෂයට. අවපක්ෂයට ගිහිල්ලා කෑල්ලින් අඩු වෙලා හරියටම අඩක් අඩු වෙන දවසක් එනවා. අපි එදාට කියනවා අව අටවක. අඩු වේගන යන කලාවේ 8 වෙනි දවස. අව අටවක. ඒ අටත් ආයෙ අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා යම් දවසක් එන්නේ නැද්ද? හඳ නැත්තටම නැති වෙන. එදාට අහසේ වැළුවට හඳ නැහැ. අමාවක කියලා අපි කියනවා. ජීවිතය කියන එක හරියට අවපක්ෂයට යන හඳ වගේ කියනවා. අපිට පින්වතුනි මේක කොච්චර පටලැවුණාද කියලා කියන්නේ මේ ජීවිතය ගැන නුවණින් නොදකිනකොට අපිට කොච්චර පටලැවුණාද කියන්නේ අපිට මේක පේන්නේ හරියට හඳ පිරෙනවා වගේ. අපි උපන්දින සැමරීම් ගන්න දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා නිසා නේද පින්වතුන්ලා හිතුවේ තමන්ගේ පුතාගේ උපන්දිනේට ධර්ම දානය කරන්න ඕනේ කියලා. නැත්නම් අපි බටහිර රටක් පැත්තට හැරිලා බලමු. බටහිර රටවල් වල උපන්දින වලට කරන්නේ ඉටිපන්දම් ගහන එකනේ. එක්ක ඉටිපන්දම් මේ වයසේ ගානට ඉටිපන්දම් ගහනවා. එහෙම නැත්නම් අර ඉලක්කම් තියෙන ඉටිපන්දම් ඒගොල්ලෝ ගහනවා ඉලක්කමේ හැඩයට. අපි හිතමු ඉටිපන්දම් ගහනවා කියලා වයසේ ගානට අවුරුදු 10ට ඉටිපන්දම් 10යි 20ට ඉටිපන්දම් 20යි 30ට 30යි. දැන් මෙහෙම ඉටිපන්දම් වැඩි වෙනවනේ. ඉටිපන්දම් වැඩි වෙනකොට කෙනෙකුට පේනවා එන්න වැඩි වෙනවා කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අපි අරගෙන ආපු ආයුෂය එන්න අඩු වෙනවා. අපිට ඉන්න තියෙන කාල පරිච්ඡේදය එන්න අඩු වෙනවා. ඒක අවස්ථාවක මේ අන්‍යාගමික නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි අපිව මුණ ගැහෙන්න ආවා. ඒ නෝනායි මහත්තයයි මහත්තයාගේ වයස අවුරුදු 55ක්. නෝනාගේ වයස වෙනකොට 53ක් විතර වගේ. මේ දෙන්න දරුවන්ට උගන්නලා කරලා ඒ ඔක්කොම ඉවර වෙලා දරුවෝ මේ අයව දාලා ගිහිල්ලා පිට රටවල් වලට. ඒගොල්ලෝ දැන් එහි පදිංචි වෙලා එහි දරුවෝ හදාගෙන ලංකාවට එන්නෙම නෑ. මේ අම්මගේ උපන්දිනය ආවා. අම්මගේ උපන්දිනය කියන එක දරුවන්ට මතක තියෙන්න එපැයිනේ. අර අන්‍යාගමිකත් නිසා ඒ අම්මලා හරි බලාපොරොත්තු වුණා උපන්දිනේට දරුවෝ ටික Tamanට මේ සුබ පතයි කියලා. ලංකාවට ආවත් නැතත් අඩු ගානේ කෝල් එකක් දීලා සුබ පතයි කියලා යම්ම බලාපොරොත්තු වුණා. දරුවෝ සාමාන්‍යයෙන් සතියකට සැරයක්වත් කෝල් කරන්නේ. අම්මලා කෝල් එකක් ගත්තොත් විතරයි. උපන්දිනේ දවසේ මේ අම්මයි තාත්තයි පුංචිවට කේක් එකක් හදලා දරුවෝ කතා කරනකම් බලාගෙන ඉඳලා. හරි දුකයි කියද්දි රෑ වෙනකම් බලන් ඉඳලා. එයාලගේ වැඩ ඉවරලා ඒගොල්ලෝ රෑට හරි ගනී කියලා අරගෙනම නෑ. අර ගෑනු කෙනාට රෑ ඇනිලා තියෙනවා. අඬනකොට මේ මහත්තයාට දැන් මෙයා පිරිමියානේ. මේ මහත්තයාට දරුවෝ ගැනත් හිතට හොඳ නෑ.
ඊළඟට තමන්ගේ නෝනාගේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමයකුත් නැහැ. මෙයාට ප්‍රශ්න දෙකයි. මෙයා ඒ කාලේ නිදිපෙති බොනවලු. නිදිපෙති බොන ගම මෙයාට හිතලා තියෙනවා අනේ මේ නිදිපෙති ටික වැඩිපුර පීනවා මට මැරිලා ගියා නා කියලා හිතිලා. හිතලා එදා නෝනාට මේ නෝනා අඬලා නිදා ගන්නකන් ඉඳලා මේ මහත්ය කරලා තින්නේ මං මැරුණොත් මොනව වෙයිද කියලා හිතන එක. ඒ මොනව වෙයිද කියලා හිතුවේ පරලොව නෙමෙයි. මෙයා හිතුවේ මේ ජීවත් වෙන ලෝකේ මේ ඉන්න අයට මොනව වෙයිද? මගේ නෝනාට මොනව වෙයිද? මේවා හිතනකොට මෙයාට හිතුණා නෑ මැරෙන එක විසඳුමක් නෙමෙයි කියලා. ඊට පස්සේ මෙයා කල්පනා කළා මට තව කොච්චර කාලෙ ඉන්න තියනවද මේ වදේ විඳගෙන? ඇයි මේක මහා කරදරයක් යන්නේ? දරුවෝ ගැන හිතන්න ඕන, නෝනා ගැන හිතන්න ඕන, නෝනාගේ හිත සතුටු කරන්න ඕන. මට තව කොච්චර කල් මේ වදේ විඳින්න වෙයිද කියලා මෙයා ගණන් හැදුවා. මෙයා ගණන් හදනකොට මෙයා හදලා තියෙන්නේ 80ට. අවුරුදු 80ක් හිටියොත් කියලා. 80ක් ඉන්නවා නම් අවුරුදු 55නේ. අය චුට්ටනේ. මෙයා මේක වැඩි කරලා හැදුවා දින සති ආදි වශයෙන්. මෙයාට දාඩියක් දාලා මම මේ හිතාගෙන හිටියට මේ වදේ මහා කාලයක් තියෙනවා කියලා මේක තියෙන්නේ කොච්චර චුට්ටද? තව කොච්චර පුංචි කාලෙකින් මට මේ ලෝකේ යන්න වෙනවද? මෙයාට එතකොට තමයි හටගත්තේ සංවේගය. මෙයාට ඒ පුංචි කාලේ අපේ ලංකාවේ ඉන්න අයට තියෙන වාසනාව බලන්න. දැන් වෙන ආගමක වුණත් පොඩි සංදියේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ලැබෙනවනේ. මෙයාට මතක වුණා බුද්ධ ආගම උගන්වන කාලේ වයසට යෑම ගැන ඉගෙනුවා. බුද්ධ ආගම උගන්වන කාලේ ලෙඩවීම ගැන ඉගෙනුවා මතක් වුණා. මෙයා එතකොට තමයි අපි හොයාගෙන ආවේ. ස්වාමීන් වහන්සේ අපේ ධර්මයේ මේවා ගැන කියලාවත් නැහැ. හැබැයි ඔබ වහන්සේලාගේ ධර්මයේ මේක කියලා හරි තියෙනවා. මට ඔබ වහන්සේලාගේ ධර්මයේ ගැන පැහැදීමක් ඇති වුණා. එහෙම තමයි අපිත් එක්ක කතා කළේ. ජීවිතය කියන එකේ වෙනස් වීම පිංගුතුනේ අපි නොදකින්නෝ මිසක් අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා. අපි දක්ෂයෝ වෙන්න ඕන. ඒ වෙනස් වීම දකිමින් අපේ ජීවිතේ ගොඩනගා ගන්න. බෝධිසත්වයන් වහන්සේ එදා කියනවා තාත්තේ හඳ පිරෙනවා වගේ අපේ ජීවිත පිරෙන්නේ නෑ නොවේ. හඳක් අවපක්ෂයට යනවා වගේ මේ ජීවිතේ අනිත් පැත්තට යද්දී ඔක්කොම අහිමි වීමම උරුම කරගෙන තියෙද්දී මට ධර්මයේ හැසිරෙනව ඇරෙන්න වෙන විකල්පයක් පේන්නේ නැහැ කියනවා. න කත්තියෝ නච බ්‍රාහ්මනෝ න අඩ්ඩකා බලවා තේජවා මරණය එනකොට තාත්තේ මෙයා රජෙක් කියලා කතාවක් නෑ. මෙයා හොඳ ව්‍යාපාරිකයෙක් කියලා කතාවක් නෑ. මෙයා පුරෝහිත කෙනෙක් හොඳ පණ්ඩිත ගුරුවරයෙක් කියලා කතාවක් නෑ. මෙයා සමාජයට වැඩදායි වැදගත් මිනිසෙක් කියලා කතාවක් නෑ. මෙයා බලවතෙක් මෙයා තේජාන්විත කෙනෙක් කියලා එහෙම කතාවක් නෑ. හැම දිනාටම පොදුවේ මරණය සලකනවා. මරණය තමයි එක හැන්දෙන් බෙදන්නේ. හැමෝටම පොදුයි. කිසි වෙනසක් නෑ. හැම දිනාම මරමින්නේ උරුම කර ගන්නවා පෙනෙද්දී තාත්තේ මට ධර්මයේ හැසිරීම හැර වෙනත් විකල්පයක් පෙනෙන්නේ නැහැ. ඇයි ධර්මයේ හැසිරීම හැර වෙනස් විකල්පයක් පෙනෙන්නේ නැත්තේ? ඒක තමයි ගොඩක්ම වටින්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තාත්තේ ධර්මයේ හැසිරෙන කෙනාව රැකගන්න ධර්මයට පුළුවන්. ධම්මෝ සුචින්නෝ සුඛමා වහති. ධර්මයේ අපි හැසිරුණොත් එතන සැපේම උපදිනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නේ න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාට තියෙන ආනිසංසය මෙයයි. එයාගේ යහපත් ජීවිකාව කරණකටගෙන මෙතනින් ඇස් පියාගනිද්දී එයාට යලි සුගතියක්ම ලැබෙනවා. එහෙම තමයි බෝධිසත්වෝ කිව්වේ. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයට රැක ගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ හැසිරෙන්න තීරණය කරපු එකම හේතුව. ඇයි මේ ලෝකේ වෙන දෙයකට බැයිද පින්වතුනි අපිව රකින්න? වෙන දෙයකට බෑ. අපි භෞතිකව එකතු කරගන්න යන්තාක් දේ ඇද්ද? ඒ කිසිවකට බෑ අපිව රකින්න. අපිට එකපාරට මේක තේරුම් ගන්න අමාරුයි ජීවිතය ගැන කිව්වහම මොකද අපි හොයන සල්ලි ටිකෙන් අපි රැකෙනවා. අපේ වස්තුවෙන් අපි රැකෙනවා. අපේ දේපල වලින් අපි රැකෙනවා. අපි අනිත් යම් යම් විදිහකට එකතු කරගන්න දෙයකින් අපි රැකෙනවා. හැබැයි මේ රැකවරණේ හරිම తాවකාලික එකක්.
ඒ රැකවරණය එකම එක සැනකින් අවසන් වෙලා යන එකයි. අපේ රැකවරණය පිණිස අපි හිතමු ඉගෙන ගත්තා කියලා හොඳ සටන් ශිල්පයක්. අපි අපිව රැකගන්න ආත්ම ආරක්ෂාවට කියලා සටන් ශිල්පයක් ඉගෙන ගන්නවා. ඒකටලා කාය වර්ධන තැනකට ගිහිල්ලා අපි හිතමු හොඳ ශක්තිමත් කයක් අපි හදාගත්තා කියලා. අපිට රැකවරණයක් තියනවද? ඒ කයත් අපිට අතාරින්න වෙනවා. ඒක තමයි ජීවිතේ. එහෙම ජීවිතය ඇතුලේ බෝධිසත්වයෝ කියනවා තාත්තේ මට ධර්මයේ හැසිරීම කියන එකම පෙවුණා කියනවා. හරියට ඝන අන්ධකාරයක පහන් සිලක් පේනවා වගේ. ඝන අන්ධකාරයක පහනක් පත් වුණොත් එහෙම ඒ පහන දීප්තිමත්ව පැහැදිලිව පේන්නේ නැද්ද? ඒ වගේ බෝධිසත්වයෝ දැක්කේ ධර්මයේ පිළිසරණ අනිත් හැම තැනම අසරණකමම පෙවුණා. ධර්මයේ විතරක් පෙවුණා පිළිසරණ. ධර්මයේ තියෙන පිළිසරණ කියලා කියන්නේ පින්වතුනි මේ යුගයේ මේ කාලවකවානුවේ ජීවත් වෙන මිනිස්සයාට යම් පමණකට සමීප කරගන්න පුළුවන් එකක්. නම් හිතනවා ධර්මයේ තමන්ගේ ජීවිතයට සමීප කර ගැනීම කියන එක ආයේ වැඩි කාලයක් කරගන්න බැරි වෙයි. මොකද දැන් ඒකට තියෙන පසුබිම පරිසරේ අනුක්‍රමිකව අහිමි වෙවි යනවා. ධර්මයේ මුවාවෙන් අධර්මයන් ඉස්මතු වෙනවා. ධර්මයේ කියලා වැරදි මතවාද කතා කරන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා ගොඩාක් කල් ධර්මයේ විදිහට අල්ලගන්න අපිට බැරි වෙයි. හැබැයි මේ පුළුවන් කාලය. මේ පුළුවන් කාලේ අපිට දක්ෂකමක් ඇති කරගත්තොත් ධර්මයේ හැසිරෙන්න ඒ ධර්මයේ හැසිරීමමයි අපේ රැකවරණේ. අපි කොච්චර සල්ලි හම්බ කරත් අපි සල්ලි රැක හම්බ කරනවා මිසක් පින්වතුනි සල්ලි වලට බෑ අපිව රකින්න. අපේ වස්තු සම්භාර අපි ගොඩාක් මහන්සි වෙවි ආරක්ෂා සංවිධානය කර අපි රකින්නවා මිසක් ඒ වස්තුවට බෑ අපිව රකින්න. අපේ ඥාති සමූහය අපි ආදරය කරන අය කොච්චර අපේ වටේ හිටියත් ඒ අයට බෑ අපිව රකින්න. හැබැයි අපි ධර්මයේ හැසිරුණොත් එහෙම මහන්සි වෙලා කැප වෙලා උනන්දු වෙලා ඒ ධර්මයට පුළුවන් අපිව රකින්න. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයෙන් විසින් රකින්නවා. ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ මුල් කරගෙන සැපම උපදිනවා. දැන් බලන්න දීපල සම්පත් ආදී මුල් කරගෙන අපි යම් සුළු කාලයක් සැප විඳින්මින් ඉන්නවා. යම් දවසක් එන්නේ නැද්ද? ඒ සැපම උහුලන්න බැරි දුකක් බවට පෙරලෙන. ඇයි ඒ දීපල දාලා යන්න වෙන දවස? ඒ වස්තුව දාලා යන්න වෙන දවස? ඒ ආදරය කරන අය දාලා යන්න වෙන දවස? උහුල ගන්න අමාරු වේදනාවක් නේද? ඒ වේදනා මුඛය අපි උරුම කරගෙන ඉන්නවා. හැබැයි ධර්මයේ හැසිරුණොත් එහෙම ධර්මයේ හැසිරෙන කෙනා දුක උරුම කරගන්නේ. එයා යම් දවසක S2 පියා ගන්නකොට එයාට මහා තනිකමක් දැනෙද්දී මතක් වෙනවා නම් නෑ මං ධර්මයේ හැසිරුණා. මං පින් කරපු කෙනෙක්. මං කුසල් කරපු කෙනෙක්. මං යහපතේ හැසිරිච්ච කෙනෙක්. මං මිනිසුන්ට උදව් කරපු කෙනෙක්. මං අම්මා තාත්තට සලකපු කෙනෙක්. අපිට එහෙම මතක් වෙගෙන එනවා නම් එතන සැපද තියෙන්නේ වේදනාවද? සැපමයි. ඒ නිසා මේ ජීවිතේ අපිට තියෙන රැකවරණය අපේ ජීවිතේට වෙනස් වෙලා යන ලෝකේ අපිට උරුම වෙලා තියෙන ජීවිතේට තියෙන පිළිසරණ මොකද්ද? ධර්මයේ හැසිරීමමයි. නහි ධම්මෝ අධම්මෝච උභෝ සමවිපාකිනෝ. තාත්තේ ධර්මයේ හැසිරීමත් අධර්මයේ හැසිරීමත් කියන එක කොයිම විදිහකින්වත් සමාන විපාක ලබා දෙන්නේ කියනවා. කෙනෙක් ධර්මයේ හැසිරුණත් කෙනෙක් අධර්මයේ හැසිරුණත් ඒ දෙකම එකයි කියලා කාටවත් කියන්න බෑ. දැන් මේ වර්තමාන ලෝකේ නම් කියනවනේ නැතෙමු. ඔන් ඔය ඉන්න ටික කාලේ Taman කැමති විදිහට ඉන්න තියෙන්නේ. මොනවා කළත් එකයි. මොනවා කළත් එකයි කියලා. එහෙම කතාවක් නෑ. ධර්මයේ අධර්මයේ කියන දෙක කවදාවත් සම විපාක උපදින්නේ නෑ. අධම්මෝ නිරයන් නේති. අධර්මයේ විසින් නිරයට ඇදගෙන යනවා. ධම්මෝ පාපෙන්ති සුග්ගතින්. ධර්මයේ විසින් අපේ ජීවිතේ සුගතිය වෙස ඔසවා තබනවා. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතය ගැන මේ කරුණු කාරණා ටික හොඳට මතක තියාගන්න ඕන. අද තරුණ පුතෙකුගේ ජන්මදිනය උපන්දිනය මුල් කරගෙන තරුණ වයසේ ඉන්න අයටම මම හිතනවා ගොඩාක් මේක වැදගත්. තමන්ගේ ජීවිතේ ගොඩනගා ගනිද්දී අනෙක් පැති හදාගන්න අතරේ තමන් හදාගත යුතු පැත්ත මම මේ කිව්වේ. අනෙක් පැති හදාගන්නේ නැතුව
මේක විතරක් අවධානය යොමු කළ යුතුයි කියලා එකක් නෙමෙයි මේ. මිනිස්සෙකුගේ මේ පැත්ත හැදුනොත් එයාගේ අනිත් පැත්ත හදාගන්න පුළුවන්මයි. ධර්මයේ හැසිරීම කියන පැත්තත් එක්ක ජීවිතේ හැදෙනවා නම් ඒ ජීවිතේ අංග සම්පූර්ණයි. ධර්මයේ හැසිරීම කියන එක යම් කෙනෙකුගේ ජීවිතයට සමීප වුනේ නැත්නම් පින්වතුනි එයාගේ ජීවිතේ ලොකු අඩුවක් කියනවට වඩා සම්පූර්ණ අඩුවක් තියෙනවා. මොකද මේ ජීවිතේ අවසන් වෙනකොට එයා අන්ත අසරණයි. කොයි කවුරුත් මේ ජීවිතේ අවසන් වෙනකොට අන්ත අසරණයි. ධර්මයේ හැසිරීම කියන එක ජීවිතයට ගලපාගෙන තිබ්බේ නැත්තම්. ඒ නිසා එදා මහා බෝධිසත්වයන් වහන්සේ මේ කියා දීපු ප්‍රවෘත්තිය මේ හැම දිනාගේ අද ධර්මයේ ශ්‍රවණය කරපු මේ මැදිරියට සහ සම්බන්ධ වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්වතුන්ලාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාට තමන්ගේ ජීවිතේ හොඳට හදපත්ලේ මේ කාරණේ තැම්පත් කරගන්න. අවසාන වශයෙන් මම ඔබට තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාවක් සිහි කරනවා. ඒ තමයි මේක. සබ්බේ සත්තා මරිස්සන්ති. සියලු සත්වයෝම මැරෙන්නාහ. මරණං තංහි ජීවිතං. ජීවිතය යනු මරණයෙන් කෙලවර වී යන දෙයකි. යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලුපගා. මරණයට යන තැනැත්තෝ මරණය කරා යන්නේ තම තමා විසින් කරන ලද කර්මයන් අරගෙනය. කෙනෙක් පින අනුව යයි. කෙනෙක් පව අනුව යයි. නිරයන් පාපකම්මන්තා. ජීවත් වෙන කාලේ පව් කළා නම් එයා නිරය කරා යනවා. පුඤ්ඤකම්මාච සුග්ගතින්. ජීවත් වෙන කාලේ පින් කළ කෙනා සුගතියට යනවා. තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා ජීවත් වෙන කාලවකවානුව බලන්න මේ ධර්මයේ කොච්චර සුන්දරද කියලා. මේ ධර්මයේ කොච්චර මේ භාග්‍යතුන් වහන්සේ වදාළ අර්ථයන් කොච්චර පරිණතද කියලා. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ දැන් හදන්න කියලා. ඒක නේද පින්වතුනි ජීවිතේ වැදගත්ම තැන. මම ඔබෙන් ඇහුවොත් එහෙම මේ ජීවිතේ වැදගත්ම තැන කොතනද කියලා? මේකේ වැදගත් තැන අතීතේද? මේකේ වැදගත් තැන අනාගතේද? එහෙම නැත්නම් මේ දැන් ඉන්න තැනද? මේ දැන් ඉන්න තැනයි. අපේ ජීවිතේ වැදගත්ම තැන එතන. දැන් කරන්නේ මොකද්ද? දැන් මං ඉන්නේ කොතනද? දැන් මං කටයුතු කරන්නේ කොහොමද කියන එක. දැන් මං කටයුතු කරන විදිහ කියන එක අතීතෙන් ආදර්ශ අරගන්න ඕන. අනාගතයේ යම් ඉලක්ක එකට එකතු කරගන්නත් ඕන. හැබැයි කටයුතු කරන්න තියෙන්නේ දැන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළේ තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා දැන් හොඳ දේවල් කරන්ට නිචයං සම්පරායිකං. පරලොවට රැකවරණය පිණිස පවතින හොඳ දේම කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. ධර්මයේ හැසිරුණු තැනැත්තෙක් ඒ තුලින් රැස් කරගන්න පිනමයි මේ සත්වයාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ. ජීවිතේ යම් දවසක අවසන් වෙද්දී ඒ අවසන් වෙන පරලොවට අපේ පරලොවට අපට පිහිට පිණිස පවතින්නේ අපි විසින් පුරුදු කරගත්ත ධර්මයමයි. අපේ පරලොව ගමනට මේ ලෝකෙ මුකුත් එකතු වෙන්නේ නැහැ. අපේ පරලොව ගමනට මේ අපිත් එක්ක ජීවත් වෙන සමාජයේ අපි ආදරය කරන කවුරුත් එකතු වෙන්නේ නැහැ. ඒ ඔක්කොමලා මෙහි ඉද්දී අපි තනියම යනවා අපේ පරලොවට. අපේ පරලොවට අපි තනියම යනකොට අපිව රකින්නේ අපි ධර්මයේ හැසිරුණොත්. අපිට ධර්මයේ හැසිරෙන්න බැරි වෙලා තිබුණොත් පින්වතුනි අපේ රැකවරණය අහිමි වුණා. රැකවරණයක් නැති අසරණයෙක් විදියට අපිට පරලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම දිනාට අද දවසේ මේ ඉගෙනගත්ත වටිනා අර්ථය හොඳට ජීවිත තුළට කාවද්දාගෙන තමන්ගේ ජීවිත ධර්මයේ තුලින් සැපවත් වූ ජීවිත බවට පත් කරගන්නට වාසනාව ලැබේවා. ඒ සඳහා මේ ඉගෙනගත්තු ධර්මයේ ආශිර්වාදය පින්වත් හැම දිනාට ලැබේවා. අද දවසේ ධර්ම දානය සිදු කළා වූ ඒ සදහවත් පින්වතුන්ලගේ ප්‍රධානතම අරමුණ මේ පින්වතුන්ලගේ ප්‍රධානතම අරමුණ පරිදි මේ මාසේ 4 වන දිනට
26 වෙනි ජන්මදිනය සැමරූ පින්වත් ධනුෂ් මනිල් පුතුහට මේ උතුම් ධර්මයේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැස් වූ අති උදාර පිනේ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් විදිහට සුවසේ ධර්මයේ හැසිරලා ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල පින් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ මේ උපන්දිනයේ සමරන පුතාටත් අද මේ දේශනාව ශ්‍රවණයට සම්බන්ධ වෙච්ච මේ පින්වතුන්ලා හැම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ හැම දෙනාටත් දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවනටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකා සියලු දෙනාටත් පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් සැලසේවා. සාදු සාදු සාදු. රැස් වූ දාර්ථර පුණ්‍ය ධර්මයේ සැප්තැම්බර් මාසයේ 5 වන දින මේ පින්වතුන්ලාගේ අතරින් වියෝ වූ පින්වත් ඉමේස් රාහුල් පුතුණුන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ පුතාගේ පරලෝ ජීවිතයේ සැපවත් වෙත්වා සැපවත් වෙත්වා සැපවත් වෙත්වා. ඉතාලියේ පදිංචිව සිට මීට වර්ෂ 2කට ඉහතදී මිය පරලෝ යන්ට ඉදිච්චි පින්වත් විමර්ශී ඥාති දියණියට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ජීවනී මහත්මියගේ මිය පරලෝ ගියපු ආදරණීය පියාණන්ටත් මනෝජ් මහත්මයාගේ මිය පරලෝ යන්ට ඉදිච්චි ආදරණීය දෙමාපියන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. සුපින්වතුන්ලගේ නමින් අනන්ත සසර පුරාවටම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු සිටින යන්තා ඥාති සමූහයා වෙද්ද සියලු ඥාතීන් පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඉතාලියේ කස්සානෝහි සිටින ජූනි මාසයේ 1 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන පින්වත් ඉන්ද්‍රා මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බෙලින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා කියලා අපි සෙත් පතනවා. විශේෂයෙන් ජීවනී මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් මේ දවස්වල යම් අසනීප තත්ත්වයකින් පසු වෙනවා. මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා මේ පින්වල ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෑණියන් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. අද දවසේ මේ උතුම් ධර්ම දානය සිද්ධ වුණේ මැයි මාසයේ 4 වෙනි දිනට 26 වෙනි ජන්මදිනය සැමරූ පින්වත් ධනුෂ් මනිල් පුතුට සෙත් ප්‍රාර්ථනා පිණිස ඉතින් පුතාගේ ජීවිතේ කරන කියන රැකී රක්ෂා මේ ආදී සෑම සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. කායික මානසික වෙහෙස තිබේ නම් දුක් පීඩා තිබේ නම් ඒ සියල්ල දුරු වෙලා කායික සැපයෙන් මානසික සැපයෙන් යුතුව තමන්ගේ ජීවිතයේ සැනසෙල්ලේ ගත කරන්න ලැබෙත්වා. ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙන්න ලැබෙත්වා. නිරතුරු දෙවියෝ ජීවිතේ ආරක්ෂා කරත්වා. අද ධර්ම දානයන් සිදු කළා වූ මොරටුව ලක්ෂපතියේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක්ද වන පින්වත් ජීවනී මහත්මියටත් ඒ වගේම පින්වත් මනෝජ් මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා අභිවෘද්ධිය සැලසේවා. පින්වතුන්ලගේ ජීවිතවල කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන දියුණුවට පත් කරගෙන පින්වතුන්ලාට සැනසෙල්ලේම ජීවිත ගත කරන්න ලැබේවා.
තම තමන් කරනු ලබන යම්තාක් කටයුතු ඇද්ද ඒ සියල්ලටම පෙනෙන නොපෙනෙන බාධාවලින් තොරව සුවසේ සාර්ථකව සිදු කරගන්නට රත්නත්‍රය ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සැනසille ජීවිත ගත කරන්නට ලැබේවා. ධර්ම දාන සිදු කරපු මේ පින්වතුන්ලටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුළම තම තමන්ගේ ජීවිතවලට රැකවරණය පිණිස සොඳුරු ශ්‍රී සද්ධර්මය ගලපාගෙන ධර්මයේ හැසිරී ධර්මයෙන් පිළිසරණ සදාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට පිළිසරණ ලැබූ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.